හොඳයි ස්වාමීන් වහන්සේ අද 2021 ඔක්තෝබර් මාස 4 වෙනි දින අපේ 51 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ පළමු දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ ඔබ වහන්සේ අවසරයි පූජ්‍ය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් පිළිගනිමි. ස්වාමීන් වහන්සේ අපිට දැනට ලිඛිත ප්‍රශ්න 6ක් ලැබිලා තියෙනවා. මම චංකමීට ආරාධනා කරනවා එම ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. වාර්තා අංක 1 ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සහ පරයන්ක භාවනාව නිතිපතා සිදු කරන අතර වම දකුණ ලෙස අරමුණ පවතී. වම දකුණ අරමුණ නාමික වන අතර වෙනසක් නොමැතිව ඇවිදීම සිදුවේ. වරක එවැනි අරමුණකට නතු කර පුහුණුව ලබා තිබීම පහසු වන්නේ බාහිරයට ගිය සිත නැවත එක අරමුණකට ගොනු කිරීම සඳහාය. දිගු කාලයක් හා දුරක සිදුවන නිසා නිශ්චිතවම අරමුණ ක්‍රමයෙන් ගිලිහි යනවා. ඒ බව දකිනවා. නැවත අරමුණට එනවා. මෙය નિરાයාසව සිදුවන සියුම් ක්‍රියාවලියකි. යටිපතුලේ විලුඹ පතිත වී දැනෙන රළු බව ඉදිරිපස හරියේදී ඊට වඩා සියුම් හා කොට්ටය හා ඇඟිලිද යම් ස්පර්ශයක් ඇති කරමින් පාදය එසවේ. විලුඹේ රළු බව දැනෙන විට දන හිස නැමෙන මොහොත පාදයේ ඉදිරියට එන හැටි හා දැස් විවෘතව පොළව මතට යෙදී ඇති විට දකින දේ ඒ අතර හුස්ම වැටෙන හැටි සුළඟක් සිසිලස ලෙස ගත දවටා යන හැටි උණුසුම පිටවන අයුරු ආදී කායික දැනීම් මෙන්ම බාහිර ශබ්ද ආදියද ඇසේ දැනේ. කොතරම් කෙටිම කාලයක් තුල මෙවැනි දෑ රසක් එක්කොට පලා යනවා. ඒ දැනෙන ටික හොඳින්ම දකිනවා. දකින දේ විභජනය වරහන් ඇතුළේ ඇනලිටිකල් මයින්ඩ් විභජනය කොට බැලුවෙමි. ඔබ වහන්සේ දුන් උපදේශනය මතයි. සමස්තයක් හෝ විභජනය කොට බැලීමක්සේ මා දැන් පැවසුවත් ඒ මුහුද තුල සිදුවන දේ ගැන નિરાයාසව දකිනවා. අද විස්තර කියන්නට අපහසු තරමට බොහෝ සියුම් තැන් දුටුවා. සිතුවිලි ආවා නැති වුණා. සිතුවිලි මතු නොවී සිටියා. දැස් බොහෝම දීප්තිමත් වෙලා හරියට විදුලි පන්දමක ආලෝකය විහිදෙනසේ මා ඇවිදින ඉදිරියට වැටෙනවා. ඒ විට නම් සියල්ල අමතකයි. ඇවිදිනවා නමුත් දැනීම් දුර්වල මට්ටමක පවතිනවා. බාහිර විවිධ ශබ්දයන් මේ එකක් ගැනවත් ඇහුණත් මට ගාණක් නැති ගාණයි. හරියට කන අසලින්ම මහ හඬ නංවනවා. ගෙවි යනවා. ළඟ හෙලිකොප්ටර් අංගනයක් තියෙනවා. ඔරු පදින ළමුන්ගේ හඬ ආදියද ඇසුණා. අහු වෙන්නේ කුමක්ද දකිනවා. හරියට පඹයෙක් වගේ. පරයන්කයට පැමිණියා. කය වෙහෙසයි දහඩිය පිටවන අයුරු හුස්ම අරමුණ වන අයුරු අවදිමත්ව බලා සිටියා. සිතුවිලි ආවා වර එක හඳුනා ගන්නවා. ගෙවි යනවා. සිදුවන ඕනෑම දෙයක් බලා සිටියා. පීඩාවක් විවේකයක් කියලා හඳුනා ගැනීමකුත් නැහැ. උදෑසන ඉයුම් පිහුම් කටයුතුත් බොහොම සිහියෙන් කළා. සමහර වෙලාවදී හඳුනා ගන්න බැරි විදියට සම්මිශ්‍රණය වෙලා හොඳට ශක්තිමත් සිතක් සහිතව ඉන්නා බව තමයි දැනෙන ප්‍රතිඵලය. අද ලැබූ අත්දැකීමේද පවතින අඩුපාඩු සකස් කර දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. අවසානයි ස්වාමීන් වහන්සේ වාර්තාව. හොඳයි. එතන සඳහන් කරනවා අර මේ බාහිරයට ගිය හිත පිහිටව ගන්න, ගෙනහලා තියාගන්න, බැඳ ගන්න ස්ථානයක් අරමුණක් අඳුනගෙන තියනවා කියලා. අනේ ඒ අඳුන ගැනීම මුලින් කරන්න ඕනේ. එතකොට අපි ඇවිදිනකොට වේවා, වාඩි වෙලා ඉන්නකොට වේවා මොකක් හරි කූණියක් ගහ ගන්නවා. එතකොට කෙනෙක් හුස්ම බලනවා කිව්වොත් අන්න කූණියක් ගහලා තියෙනවා. එහෙම නැත්නම් බඩ පිම්බෙනවා, හැකිලෙනවා බලනවා කිව්වොත් කූණියක් ගහලා තියෙනවා. මොකක් හරි අහුවෙන එකක් බලනවා කිව්වොත් අන්න ඒකේ කයේ දැනීමක් අපි මොකක් හරි අල්ලගෙන තියෙනවා. ඊළඟට ඇවිදිනකොටත් ඒ වගේ පොළවේ මොකක් හරි දැනෙන බාතියක් හරි බර මාරු වෙනවා හරි මොකක් හරි අපිට දැනෙන දෙයක් තියෙනවානේ. ඔතනින් ඕකට අල්ලලා බැඳලා ඕකට සාපේක්ෂව තමයි මේ නිරීක්ෂණය කරන්නේ. එතකොට එහෙම නිරීක්ෂණය කරනකොට තේරෙනවා දැන් දන්නවා. බාහිරයට ඇදිලා ගියොත්, හිතවිල්ලකට ඇදිලා ගියොත්, සද්දයකට ඇදිලා ගියොත් අතරමං වුණා කියලා දැනුනොත් එන්න තැන දන්නවා. එන්න ආරක්ෂිත භූමියක් විදිහට තැනක් අඳුනගෙන තියෙනවා. ඉතින් මේ පුහුණුව කරන කෙනෙක් මුලින් ඔන්න ඔය හඳුන ගැනීම කරන්න ඕනේ. මේ විදිහට ආරක්ෂිත භූමියක් දැන ගන්න ඕනේ, හඳුන ගන්න ඕනේ.
ওই විදියට කූඤ්ඤයක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ කූඤ්ඤයට සාපේක්ෂව තමයි කතන්දරේ ගෙතෙන්නේ. එතකොට කියනවනේ සද්ද එනවා, හිතවිලි එනවා, නොයෙකුත් සද්ද ඇහෙනවා. වටපිට ආවේ හෙලිකොප්ටර් අංගනයක්, කොල්ලෝ කෑ ගහනවා. ඔය ඔක්කොම ටික තියෙනවා. ඒ අතරේ මේ ක්‍රියාවලියක් යනවා. එතකොට දැන් කරනවා කිව්වට වැඩිය යම් කිසි ගලණෙකුත් එක්ක ඉඳීමක්, ඒ ගලනේ හවුවෙන ටික දැකගෙන ඉඳීමක් වගේ දෙයක් නේ උතන තියෙන්නේ. ඉතින් ඒක බොහොම හොඳයි. ඒක බොහොම හොඳයි. දැන් අනතුරක් තියනවා නම් එන්න තැනක් දන්නවා. හැබැයි දැන් එහෙම අනතුරක සේයාවක් නැහැ. ඔය සියල්ල ඒගොල්ලන්ට හිතුමතේ එනවා. ඒගොල්ලන්ට හිතුමතේ යන්න යනවා. එතකොට අපේ පාලනයක්, අපේ විනිශ්චයක් තියනවා කිව්වොත් නේ උතන ප්‍රශ්නේ තියෙන්නේ. අපේ පාලනයක්, අපේ විනිශ්චයක් නැත්තම් මොකද්ද ක්‍රියාවලියක් යනවා. ඉතින් ඒ ක්‍රියාවලියට ඉඩ දීලා විවේකීව ඉන්න තියෙන්නේ. ඒ ඉන්නකොට තොංගානෙන් තමයි දේවල් ඇවිල්ලා යන්නේ. එතකොට ඒ බර කිරන්න ඕනෙත් නෑ වෙලාවට. ඔහේ ගලාගෙන යනවා. එතකොට ඒ ලෝගන ගිහිල්ලා අපි මේ මොනවද කියලා බලන්න අවශ්‍යතාවයක් නෑ. මොකද දැන් අන්න වැඩේ ඉබේ සිද්ධ වෙනවා. වැඩේ ඉබේ ගලාගෙන යනවා. එතකොට ඒ වෙලාවට තව විවේක වෙලා තව සැහැල්ලුවෙන් ඉන්න තමයි තියෙන්නේ. ඉන්නකොට අන්න මේ චිත්‍රයේ බොඳවීමක් දකින්න ලැබෙනවා. ඔය බොඳවීම ඒ වார்த்தාවේ අවසන් වෙනකොට දකින්නත් ලැබෙනවා. ඉතින් මේ බොඳවීම හොඳ සලකුණක්. අපි හිතනවානේ බොඳ වුණ එක වරදී කියලා. බොඳ වුණ එක නරකයි කියලා. අන්න මොකද මේක මේ විදිහට අපි විචිත්‍රවත් විදිහට වෙනේවි දකින්න ඕනි කියලා තමයි බලාපොරොත්තු. එහෙම දැකලා එහෙම විනිශ්චය කළ ඉවර කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි උතන තියෙන්නේ. ඒකින්ද මේ බොඳවීම හොඳ සලකුණක්. බොඳවීම හොඳ සලකුණක්. දැන් තොග බිස්නස් විදිහට තමයි වැඩේ යන්නේ කියන්න හොඳ සලකුණක්. එතකොට ඒක වැරද්දට ගන්න එපා. ඒක හොඳක් කියලා අරගන්න. දැන් මේ කෙලෙස් ඔක්කොම ප්‍රහාණය කරලා එකින් එක ඉවර කරලා එහෙම ඉවර කරන ගමනක් නෙමෙයි අපි මේ යන්නේ. ඒ වෙනුවට ඊට වැඩි වෙනස් ගමනක්. ඊට වැඩි උපක්‍රමශීලී ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒ ක්‍රමේ තමයි යන්න තොග ගණනින් දේවල් ඉවර වෙලා යනවා. එතකොට එලෝගන ගිහිල්ලා ඉවර වුණාද කියලා ලේබල් ගහන්න දෙයක් නැහැ. නමුත් අර වැඩේට යොමු වෙලා ඒ වැඩේ ගැන අවධානයකින් ඒ මොහොතේ නිවැරදිව අපි පුහුණුවක් සිද්ධ කරනවා. එතකොට අර අපි අහලා තියෙනවනේ නිකන් අර ලේන වලිගෙන් මුහුද හිඳින්න ගියපු කතාව. එතකොට වලිගෙන් මුහුද හිඳිනවා. මොකක්ද අපේක්ෂාව? අන්න මේ දරුවාව බේර ගැනීමේ අපේක්ෂාව තමයි තියෙන්නේ. එතකොට අන්න එක වරකට එක වලිග පාරයි. ඒක හැබැයි බොක්කෙන්ම කරනවා. අම්මෝ මේ මහ මුහුදක් තියෙනවා මේක හිඳින්නේ කොහොමද කියන්නෙත් නෑ. ඒ වගේම අත් දෙක බැඳගෙන පැත්තකට වෙලා කඳුළු සලසල ඉන්නෙත් නෑ. ඒ වෙනුවට වැඩේට බැහැලා අන්න වැඩේ කරනවා. එක වරකට එක වලිග පාරයි. ඒක මුළු හදවතින්ම කරනවා. මහා මුහුදක් හිඳින්න තමයි යන්නේ. ඉතින් ඔහොම කරගෙන යනකොට මොකද වෙන්නේ? ටික වෙලාවකින් අර සක්‍රයාගේ පස්සපැත්ත උණුනා කියලානේ අපි අහලා තියෙන්නේ. එතකොට අන්න මුහුදේ ඉඳවලා ළමයා වරන් දීලා ගියාලු. ඉතින් ওই ක්‍රමයට තමයි මේ සංසාර ගමනත් එතර වෙන්නේ. එහෙම නැතුව හැම එකම මේ කර්ම ගෙවිලාද අරක ගෙවන්න ඕනේද මේක ගෙවන්න ඕනේද කියලා මුහුදම ඉඳලා ඉවර කරන්න ගියොත් ඉතින් සෑහෙන කාලයක් යයි. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන්ට කියමු හිමීට මුහුදම ඉඳගෙන එන්න කියලා. නමුත් අනිත් කට්ටියට ඊට වැඩි වේගෙන් යන පාරක් ෂෝට් කට් එකක් බුදුහාමුදුරෝ පෙන්නලා දීලා තියෙනවා. එතකොට ওই බොඳ වීම, තොග ගණනින් ගමන් කිරීම හොඳ සලකුණක්. දැන් ඔන්න සක්‍රයාගේ පස්සපැත්ත ටිකක් උණු වේගල එනවා කියන්නේ. ඉතින් ඒකට තව අනුග්‍රහ කරන්න කියලා තමයි මට කියන්න හිතෙන්නේ. දෙවන වාර්තාව ගරුතර ස්වාමීන් වහන්සේ වසර 3මාරක පමණ කාලයක සිට ලොකු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සති පුහුණුවේ යෙදෙන අයෙක්මි. සති දෙකකට කලින් පමණ ස්වාමීන් වහන්සේ පැවසුවා නිතර වාර්තා ඉදිරිපත් කරන ලෙස. ඒ අනුව මෙය ඉදිරිපත් කරමි. සක්මන මුල සිටම අනායාසයෙන් සිදුවේ. පතුලේ මුල සිට අග දක්වා ඒ ස්ථානයන්හි තෙරපීම්, තද බව සහ සීතල බව, තවද පතුලේ සිට හිස දක්වා දුව යන විද්‍යුත් ධාරා වැනි දැනීම් ආදියට සිත තබාගෙන සක්මනේ යෙදෙමි. ඒවායේ ඇතිවීම නැතිවීම අඩු වැඩිවීම නොදැනී යාම අවධානය එකින් එකකට මාරු වීම ආදිය නිරීක්ෂණය කරමි.
අරමුණ කුමක් වුණත් සමහිත පවතී. සමාධිමත් බව වැඩි වන විට නිරීක්ෂණයන් වැඩි කරමින් හොඳ අවදිමත් සතියක් ඇති කරගෙන සක්මනේදී ඇස් වැසෙන්නට නොදී පවත්වාගත හැක. නිරීක්ෂණයන් වැඩි වූ විට විද්‍යුත් ධාරාවල තීව්‍රතාවය වැඩි වේ. සක්මනේ කාලය පැයකි. පර්යංකය. පර්යංකයට වාඩි වූ සැනින්ම සිත ඊතා වේගයෙන් කය ඇතුළට කිඳා බසී. ආශ්වාස ප්‍රාශ්වාසය නොදැනේ. තොල් දෙක අලවාමෙන් එකිනෙකට තද වී පවතී. මුහුණේ මස් ලිහිල් වෙන බව දැනේ. මුවට මද සිනහාවක් පැමිණේ. උඩකය ඉස්සරහටත් පස්සටත් අංශක එකක පමණ ඊතා කුඩා අවකාශයක පැද්දේ. ඒ අතරතුර හිසද ඊතා සෙමින් පහළට ගමන් කළයි. මේ සියල්ල ආරම්භයේ සිට විනාඩි 2-3ක පමණ කාලයක් තුලදී සිදු වී අනතුරුව හිස සහ කය නොසැල්වී පවතී. මුළු කය පුරාම සෙල් ভাইබ්‍රේෂන්ස් දැනේ. හුස්ම නොදැනුණත් අවධානය උඩතල ප්‍රදේශයට තියාගෙන සිටිමි. සමහර වෙලාවට එතන ඊතා සියුම් සුලියක් මෙන් දැනේ. සමමතු පිට තද සීතලක් දැනේ. සිතුවිලි නොපෙමිනේ. ඇත්තේ මද ආලෝකයෙන් යුත් අවකාශයේ පමණි. අන්වීක්ෂයකින් බලන්නාක් මෙන් ටිකෙන් ටික අවකාශය දෙසට ලංවන බව දැනේ. බැලුවොත් පමණක් සෙල් ভাইබ්‍රේෂන්ස් විද්‍යුත් ධාරා වැනි දැනීම් සහ නිහඬේ හඬ ඇසේ. පර්යංකයේ කාලය පැය 2කි. මුළු දවස පුරාවටත් සෙල් ভাইබ්‍රේෂන් සහ විද්‍යුත් ධාරා වැනි දැනීම පවතී. වාඩි වී සිටින විට හෝ නින්දට යන විට එම දැනීම ඊට ප්‍රණීතවත් තීව්‍රව දැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට නිතර ඉදිරිපත් කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා. ඒක හොඳයි. මොකද මේ දැන් පරණ වෙනකොට කට්ටිය නිකන් අමුතු ලේබලයක් ගහගෙන මේ නිකන් කතන්දර කියෝ ඉන්නවා. මම දන්නේ මෙතනත් එහෙම කට්ටිය ඉන්නවද කියලා. නිකන් මං දන්න අඳුරන කට්ටිය ගත්තාම පරණ වෙන්න නිකන් ඔය කතන්දර විතරයි. තමුන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔය වෙන ඒවා කියෝ ඉන්නවා. ඉතින් ඒ ආමුතු ලේබල් ගහ ගන්නවා. ඉතින් ඒකින්ද නැවත ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කළා අඩුම ගානේ මේ අහගෙන ඉන්න පිරිසට හරි තේරෙන්න එපා. පරණ වෙන්න මේ මිනිස්සයා හිංසක වෙනවා. පරණ වෙන්න මේ මිනිස්සයා නිහතමානී වෙනවා. පරණ වෙන්න මේ අන්තට්ටු දාගෙන තියෙන ඒවා ගලවන ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක වටපිටාවට තේරෙන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. එහෙම නැතුව ඔය ලැබුණු සහනෙන් වැඩක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු වුණ බව ඇත්ත. නමුත් ඒ බුද්ධත්වය අපි දැනගත්තේ මේ ලෝකයට තේරුණේ අන්න අර කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අර වැඩේ කරාට පස්සේනේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ අන්නාසි වදබෝ කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ ඥානවන්තෙක් වුණා. බුදුහාමුදුරුවෝ මේ උදාන වාක්‍ය කියන්නේ. මොකද අන්න තමොන්ගේ පණිවිඩේ වටපිටාවට කමියුනිකේට් වුණා. ඉතින් ඒ කමියුනිකේට් වෙන විදිහ තමයි ඔය වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඒක කියනකොට ඒ වගේම වටපිටාවේ වැඩ කටයුතු කරනකොට තේරෙන්න ඕනේ මේ ටික අහිංසක වෙන දිහාවකට ටික සරලත්වයක් දිහාවකට මේ තැනත්තා ගමන් කරනවා කියලා. ඒක හොඳ පරීක්ෂණයක්. වාර්තාවක් තුලින් වටපිටාවේ ඉන්න කට්ටියගේ ඇස් තුලින් ඕක හොඳට පේනවා. එහෙම නැත්නම් වෙනම කොහෙදෝ අන්තට්ටුවක් දාගෙන ඉතින් ඇනගෙන යනවා. අනිත් එකත් බලන්න පුළුවන් අර රතු පාට විතරයි පේන්න ඕනේ. රතු පාට නිකන් අර පෙනුන ගමන් ගිහිල්ලා අනිනවා. හොඳට දකින්න පුළුවන් මොකක් හරි පොඩ්ඩියට රතු පාටක් පෙවුනොත් ගිහිල්ලා ඇනලත් ඉවරයි. මෙච්චර වේගෙන් ඇන්නද කියලාත් හිතෙනවා. ඒ පමණට වේගෙන් ගිහිල්ලා ඇනලා ඉවරයි. ඉතින් අර කෙනෙක් කියනවා මොකද්ද රතු කොඩිය නම් දැක්කලු නමුත් මට රතු පාටට ආසයි තුනලු. ඉතින් එහෙම ඩ්‍රයිව් කරගෙන ගියාලු. ඉතින් කොහෙද යන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවනේ. ඒකින්ද බලන්න හොඳ මිම්මක් තමයි ඔන්න ඔය දේ. මේ කාලෙත් එක්ක ගිය වෙනකොට කල් ගත කරනකොට අපි මේ භාවනා කරනවා කියලා පැය ගණනක් වැය කරනකොට මම අහිංසක වෙනවද? මම සරල වෙනවද? මගේ මේ හිතේ තියෙන හිතවිලි ගෙතිල්ල අඩු වෙනවද? මම මේ වර්තමානයේ අගය කරනවද නැත්නම් මම වෙන මොකක් හරි හොයාගෙන යන කෙනෙක්ද කියන පරීක්ෂණේ නැවත කරන්න. නැවත විමසලා බලන්න. අනේ ඒක හොඳ මිම්මක්. එහෙම නැත්නම් යන්නේ වෙන කොහේ හරි කියලා හොඳට විශ්වාසෙට කිව්ව හැකි. වෙන කොහේ හරි යනවා මදිවන්නේ මේ පාරෙන් පිට පැනලා කැලේ පැනලා ඊට පස්සේ පාරේ යන්නේ උන්ටත් කෝචෝක් කරනවා අයියෝ උඹලා විතරක් මොකද පාරේ යන්නේ කියලා. මේ වරෙල්ල අපි වගේ කැලේට ඇවිල්ලා ඉඳපල්ලා කියන මතේටම එන්න පුළුවන්. ඒක නිසා ඒ ඉදිරිපත් කිරීම නැවත සිද්ධ කරන්න. ඒ වගේම බලන්න තමුන්ගේ ජීවිතය දිහා හැරිලා බලන්න මම මේ සරලත්වයක් දිහාවට
විවේකයක් දිහාවට ගමන් කරනවද කියන එක බලන්න. සද්දවලටද මම කැමති නිහඬේ හඬද කියලා බලන්න. ඒක හොඳ පරීක්ෂණයක්. සද්දවලට කැමති කට්ටිය බැනුම් බනිද්දී අන්න නිහඬේ හඬට කැමති කට්ටිය නිශ්ශබ්දතාවය අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කියනවා බෑන්නට මොකද මට ඇහුනේ නිහඬේ හඬ විතරයි. අතරමැද ටික විතරයි. ඉතින් බෑනපු මනුස්සයට තමයි හිතේ අමාරුවක් පොඩි අස්පොට් එකක් එන්නේ. ඒක නිසා නැවත නැවත වාර්තා කරන්න, නැවත නැවත විමසන්න මම සරලත්වයක් දිහාවට, විවේකයක් දිහාවට ගමන් කරනවද කියන එක. ඒක පෙනෙනවා නම් පාර හරි කියලා තමුන්ටම විශ්වාසයක් හදාගන්න පුළුවන්. තුන්වන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම දෙස ටික වේලාවක් බලා සිටින විට හුස්ම තුනී වී ගොස් ශරීරයද නොදැනීම යන තැනකට පැමිණේ. හිස් අවකාශයක රැඳී ඇති විදිහකුත් එතනට විටින් විට ශබ්ද හෝ සිතුවිලි පැමිණ යන හැටිත් සතියෙන් බලා සිටිමි. එසේ සිටින විට සතියද බොඳ වී ගොස් දන්නා නොදන්නා තැනකට පත්වේ. මුලදී නොදැනීම එම නොදන්නා තැනට වැටුණත් බොහෝ වාරයක් එතනට යන සැටිත් එතනින් පිටතට එන සැටිත් ඉතා කිට්ටු වී බැලුවෙමි. එතනින් පිටතට ආ විට ශරීරය ඉදිරියට නැමී තිබේ. ස්වාමින් වහන්සේගේ කලින් කමඨහනට අනුව කිට්ටු වී ආසන්න වී thin slicing of time ලෙස බැලීමෙන් කඩා වැටෙන්නට පටන්ගත් තැන දුටු වෙමි. එවිට ශරීරය කඩා වැටීම නැවතුණි. එලෙස වක්‍ර ක්‍රීපයක් සිදු වී මේ දිනවල නැවතත් ශරීරය කඩා වැටේ. දන්නා නොදන්නා බොඳ වූ තැන සිට ශරීරය කඩා වැටෙන හැටි බලා සිටියෙමි. චේතනාත්මකවම ශරීරය කඩා වැටීම නැවතිය යුතුයද? නැතිනම් වෙන දේ ඔහේ බලා සිටිය යුතුද? ඔබ වහන්සේට නිදික් නිරෝගී බව පතමි. අවසානයි ස්වාමීන් වහන්සේ. ඒ අන්තිමට ප්‍රශ්නයක් දහන්නේ. අර අන්තිම වාක්‍ය කියන්න බලන්න අපව. එහෙමයි ස්වාමීන් වහන්සේ. චේතනාත්මකම ශරීරය කඩා වැටීම නැවතිය යුතුයද? ප්‍රශ්නාර්ථයක් ස්වාමීන් වහන්සේ. නැතිනම් වෙන දේ ඔහේ බලා සිටිය යුතුයද? හරි. හොඳයි. හොඳට වාර්තාව ලියලා අන්තිමට පොඩ්ඩක් නිකන් මොකක්ද එකක් තියලා තියෙනවා කෙරවලට. හරි කමක් නැහැ, ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු. ඉතින් දැන් ওই විදිහට පුහුණු කරනකොට මේ පුහුණුවේ යෙදෙන කෙනාට දකින්න පුළුවන් අපි ටික අර කාලයෙන් මිදිලා යන ස්වභාවයක්, ඒ වගේම අවකාශය, මේ අපි කියන්නේ දේශය කියලා, දේශයෙන් මිදිලා යන ස්වභාවයක් දකින්න පුළුවන්. ඉතින් කාලය, දේශය කියන දේවල් මත පදනම් වෙලානේ අපේ මේ ක්‍රියාකාරීත්වය ගොඩක් වෙලාවට පවතින්නේ. ඒ ටික පොඩ්ඩක් බොඳ වෙනකොට ඇත්තටම නිකන් හරි අමුත්තක්, හරි විකෘතියක් අතරමං වුණා වගේ හැඟීමක් දැනෙනවා. ওই විදිහට උතෙන්දී ගත්තොත් අර thin slicing of time කියලා කියන්නේ. ඒතර කාලේ ගෙවෙනවා මෙච්චර වෙලා සමහරවිට පැයක් විතර ගියා වගේ. ඇවිල්ලා බලනකොට විනාඩි 5යි ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් අස්සරලා බලනකොට විනාඩි 5යි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට කොහේ ඉන්දියාද මොනවා වුණාද කියලා හොයන්න බෑ. මේ මෙතන ඉන්දියා කියන එක බොඳ වෙනවා. ඉතින් ওই බොඳ වීම, ඔය විපරිණාමය හොඳයි. මොකද දැන් අපිට පදනමක් ගහගන්න බෑනේ. නැත්තම් දැන් පදනමක් ගහන්න තමයි ඔය අන්තිමට උත්සාහ කරලා තියෙන්නේ. අර මං කිව්වේ නිකන් හොඳට වාර්තාව ලියලා අන්තිමට පොඩ්ඩක් නිකන් ගොම කඳුලක් දාලා තියනා වගේ ගතියක් තියෙනවා. අහනවා මට මේක පාලනය කරන්න ඕනේද නැත්තම් ඔහෙ වෙන්න දීලා බලා ඉන්න ඕනේද කියලා. ඒතර මං අහනවා මෙතෙන්දි පාලනයක් තියනවද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒක විමසලා බලන්න. දැන් පාලනය කරන්න ඕනේද කියලානේ අහන්නේ. නැත්තම් ඔහෙ යන්න දීලා බලා ඉන්නද කියලානේ අහන්නේ. ඒතර පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියනවද කියන එක විමසන්න. අනිත් දවසේ බලන්න. දැන් මේ කියන විදිහට මං අහන ප්‍රශ්නයක්. මේක මට පාලනය කරන්න ඕනේද නැත්නම් යන්න දෙන්නද? ඒ කියන්නේ පාලනය කරන්න පුළුවන් කියන හැඟීමකින් තමයි ප්‍රකාශ කරන්නේ. ඒතර අනිත් දවසේ හොඳට ගිහිල්ලා විමසලා බලන්න මේ යන ක්‍රියාවලියේ පාලනයක් මට තියනවද? එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය මගේ පාලනයකින් තොර දෙයක්ද? මගේ පාලනයකින් තොර දෙයක් නම් ওই ප්‍රශ්නේ වැරදි එහෙනම් ඇහුවා. ඒ ප්‍රශ්නේ වැරදි. මොකද පාලනය කරගන්න බෑනේ එහෙනම්. ඒක නිසා අනිත් දවසේ අනිත් වාර්තාවේ එන්නේ ඒ දේ විමසලා බලන්න. මේක මට පාලනය කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් මේක මගේ පාලනයෙන් තොර, මගේ පාලනයට නතු කරන්න බැරි දෙයක්ද කියලා. එතකොට අපිට ওই ප්‍රශ්නෙට හොඳ විසඳුමක් එතනින් ලැබිලායි. ඒකින්ද අනිත් දවසේ ඉදිරිපත් කරන්න උත්සාහයක් ගන්න. මේ විදිහට පාලනයක් සහිතද නැද්ද කියන එක විමසලා. හතරවන වාර්තාව ගරුතර
ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සතිමත් සක්මන. අද වැසි දිනක් බැවින් ඇතුලේ පියවර 28ක් දුර තෝරාගෙන සක්මන ආරම්භ කෙරුවෙමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතන් සිට ඔසවනවා තබනවා යයි විස්තර බලමින් සක්මන ආරම්භ කළෙමි. එවිට යටිපතුල් වලට තද බව, සිනිඳු බව සහ සීතල බව යන ධාතු ස්වභාවය ප්‍රකට විය. එතන් සිට කයේ සමබරතාවය රැකගනිමින් දෙකකුල ක්‍රියාත්මක වන ආකාරය දුටුවෙමි. විනාඩි 15ක් නිදහසේ ගමන සිදුවෙන්නට හැර පරතෝ සංකල්පයෙන් ඒ දෙස බලා සිටියෙමි. කුරුළු නාද සහ වාහන ශබ්ද ඈතින් ඇසුනි. ඒවා සක්මනට බාධා වූයේ නැත. ගත වූ කාලය විනාඩි 45කි. පරයන්කය වැඩිම. සතිමත් සක්මනට පසු පරයන්කය වැඩිම සඳහා වාඩි වූයෙමි. වාඩි වී වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. එය තුඹසක හැඩයක් ගන්නා බව දුටුවෙමි. දැස් පියවි ඇත. උඩුකය ඍජුව තිබේ. උරහිස් සමබරව ඇත. යටිකය කොට්ටයට උඩ හොඳින් තද වී ඇත. සිත කය වෙත යොමු කළෙමි. කයේ ධාතු කොටස් ප්‍රකට විය. ඒ දෙස බලා සිටියෙමි. එවිට හුස්ම රැලි ප්‍රකට විය. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. හුස්ම රැල්ලක් නාසිකාග්‍රය ස්පර්ශ කරමින් ඇතිල් වූයේය. එය පිටව යනු බලා සිටියෙමි. පැහැදිලි දර්ශනයකි. ඒ දෙස ලංව බැලුවෙමි. හුස්ම ක්‍රමයෙන් ගෙවී යන බව සහ පහන් දැල්ලක් තරම් සියුම් වන බව දුටුවෙමි. නිදිමත ගතියක් සමග කය පසකට බර විය. සිත ඒකාග්‍ර වී ඇති බව දැනගෙන කය වෙත සිත යොමු කළමි. කය නිසලව භාවනාවට අනුග්‍රහය දක්වයි. කය දෙසම බලා සිටිද්දී නැවත සිත ආනාපානය දෙස යොමු විය. සිත බාහිර සිතුවිලි ඇති වී අතීත අනාගතයට ගියේ නැත. විවේක මනසකින් පරයන්කය සම්පූර්ණ කෙරෙමි. කකුල් දෙක හිරිවැටී තිබිනි. ඒ නිසා තව විනාඩි 5ක් සක්මන් කර වාර්තාව ලිවීම ආරම්භ කෙරුවෙමි. කාලය විනාඩි 50යි. එදිනෙදා ඇවිදීම සිහියෙන් කරමි. බාහිර දේ පෙනුනත් ඒ ගැන කතා ගෙතීමක් නැත. උපදේශක් පතමින් නවතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්සේ වාර්තාව. හොඳයි මේ වහිනවා කියන්නේ ඇත්තටම පුදුම වැස්සක් වහින්නේ. දැන් අපිටත් ඉතින් හැඟීමක් ඇවිල්ලා තියෙනවා කාලයකට පස්සේ ඔන්න නිස්සාරණ වනේ ඉන්නවා කියන හැඟීමක් ඇවිල්ලා තියෙනවා. මොකද මෙහෙට වහින්න ගියාම අර ලංකාවේ අර වටවල ගාවට ඊළඟට වහින්නේ මෙහෙට තමයි. ඉතින් වහිනවා කකුල් නෙමෙයි ඇස් මට්ටමේ මාළු පීනන ගානට වහිනවා. ඉතින් වැස්ස තමයි ඉතින්. මේ වගේ කාලගුණයෙන් නොයෙකුත් දේවල් එනවා තමයි. දේවල් ඇවිල්ලා යනවා තමයි. ඉතින් ඒ අතරේ අපි ටික ටික මේ වැඩේ කරගෙන යන්න තමයි උත්සාහයක් ගන්නෙ. මොකද මේ කොහොම හරි ඉතින් මේකට ප්‍රමුඛතාවයක් දෙන්න එපයි. එතකොට ඒ වගේ අර නොයෙකුත් කාලගුණ විපර්යාස එන්න පුළුවන්. gedara dore විපර්යාස එන්න පුළුවන්. ඒ සියල්ල ආවත් බලන්න මේ කරන වැඩේ නැවත නැවත සිද්ධ කරන්න පුළුවන්ද කියලා. මේ කරන වැඩේට නැවත නැවත දෙන්න පුළුවන්ද කියලා අඩුපාඩු වෙන්නේ නැහැ කියන්න බෑ. අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් ඊළඟ මොහොත හැම වෙලේම සුපිරිසුදුයි. ඊළඟ මොහොත අසුචි ගෑවිලා නැති මොහොතක්. අපි ඒක සෞතු කරගන්න මොකක් නිසාද? අන්න අර කලින් මොහොත ගැන කල්පනා කළා. කලින් මොහොත ගැන දුක් වෙලා, කලින් අඩුපාඩුව ගැන දුක් වෙලා. නමුත් හැම වෙලේම මේ උදා වෙන මොහොත හැම මොහොතක්ම නැවුම් මොහොතක්. අපි අර අතීතෙන් ගෙනහලා අසුචියක් එබුවේ නැත්තම්, කලින් අඩුපාඩුව ගෙනහලා මේ මොහොතට ඔබාගත්තේ නැත්තම්. ඉතින් ඒකින්ද නොයෙකුත් දේවල් බාධා විදියට, නොයෙකුත් අපහසුතා විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. తాවකාලිකව යම් කිසි විදිහක දිශාව වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් අපි හැම වෙලේම විමසීමක් කරලා බලන්න ඕනේ මේ දීර්ඝ කාලීනව මම යන දිහාව හරිද? දවස් දෙකක් එහෙම වුණාට නෙමෙයි. එතනින් එහාට මාසයක්, අවුරුද්දක් ඒ වගේ දීර්ඝ කාලීනව බැලුවාම මම වැඩියෙන් මේ පැත්තට යෙදෙනවද? අර කියනා වගේ එදිනෙදා ජීවිතේදී අතපසුවීම් වෙනවා. නමුත් මට පුළුවන් ද හැම වෙලාවෙම පුළුවන් වෙලාවට සිහියෙන් කටයුතු කරගෙන යන්න. ඒ කටයුතු කරන කෙනාට අන්න අර විදිහට වෙනදාට වැඩිය සිතිවිලි බහුල ස්වභාවය අඩු ගතියක්, වෙනදාට වැඩිය අර හදවතේ සැලසුම් හැදිල්ල, මනසේ සැලසුම් හැදිල්ල අඩු ස්වභාවයක්, ඒ වෙනුවට සරලත්වයක්, විවේකයක් මතුවලා එනවා. ඉතින් මේ මතුවීම කාලෙන් කාලයට උත්සාහත් වෙන්නත් පුළුවන්. නමුත් අර දීර්ඝ කාලීනව බැලුවහම ඇත්තටම
පහසුවක් දිහාවට විවේකයක් දිහාවට තමයි යන්නේ. එහෙම නැතුව අපි අර පොඩි කරදරයක් අල්ලගෙන කෑ ගැහුවොත්, කෙටි කාලීන ප්‍රශ්නයක් අරගෙන කෑ ගැහුවොත් ඒක මේ ප්‍රතිපදාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි හැම වෙලෙම බලනවා දීර්ඝ කාලීනව විවේකයෙන් ඉඳලා ටික ටික මේ යන දිහාව මොකද්ද කියලා. හැම වෙලේම යන්නේ හරි දිහාවටම තමයි. අපේ උත්සාහය උනන්දුව තියනවා නම්. ඉතින් අඩුපාඩු වෙනවා, ප්‍රශ්න ගැටලු වෙනවා. ඒ අතරේ නැවත නැවත දිශාවකට, තමුන්ගේ පහසු දිහාවට, මේ හදවතේ නිවීමක් දිහාවට ගමන් කරනවා. අර කියනවා කාන්තාරේ ගමනක් යනකොට යම් කිසි තරුවක දිහාවක් බලාගෙන, ඒ දිශානතියක් බලාගෙන ගමන් කරනවා. එතකොට අතරමැද විවිධ බාධා එන්න පුළුවන්. වැලි භූමියක් තියෙන්න පුළුවන්, පාගමනින් යන්න බැරි. එතකොට අපේ දිශාව අපි වෙනස් කරනවා. දිශාව වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අන්න නැවතත් ඒ රවුම ගහලා ආපහු සුපුරුදු දිහාට වැටෙනවා. රවුම් කොච්චර ගැහුවත් අන්තිමට මේ ගමනේ ඉලක්කේ, ගමනේ දිශානතිය තියෙන්නේ අන්න අර තරුවක් දිහාවට. ඒ අපි බලාපොරොත්තු වෙන දිහාවට. ඉතින් එන්නේ වගේ ගමනක් තමයි අපි යන්නේ. ඒකට කෙටි කාලිනව නොයෙකුත් දේවල් එන්න පුළුවන්. මේ නොයෙකුත් අදහස් උදහස් එන්න පුළුවන්. එක එක්කෙනා ඇවිල්ලා එක එක දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් කමක් නැහැ. හරි කියලා ඊළඟ මොහොතේ ඉඳලා බලන්නකෝ. ඊට පස්සේ මොහොතේ ඉඳලා බලන්නකෝ. අන්න ඒ විදිහට නැවත නැවත දිශානතියක් හදා ගන්නවා. ඒ හදාගෙන යනකොට ඇත්තටම ඔය කියනා වගේ විවේකයක්, පහසුවක් තමුන්ටම අත්දකින්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔය විදිහට බලන්න එදිනෙදා ජීවිතෙත් ඒ බාධා තියුණත් සක්මන පරියන්කෙත් නැවත නැවත සිද්ධ කරන්න පුළුවන්ද කියලා. පස්වන වාර්තාවේ ඉංග්‍රීසියෙන් ස්වාමීන් වහන්සේ Most venerable Bhante, walking meditation, walk 25 steps on tile floor, watching left and right feet to begin with, then lifting, moving, lowering, placing, pressing of each foot. Watch the variations of each foot, especially when placing and pressing. At times, big toe placed first, and then fourth and fifth toes, and vice versa. Noted the concentration of muscles in lower leg. At times, walking became unsteady, felt sleepy after a while, but remembered the advice I had heard from you about being prepared, that it can happen when the mind is starting to get concentrated so made a real effort to watch each movement carefully, and the sleepiness went soon. Thoughts were noted, at times distracting, but noted mind coming back a few times after some prapancha. Within brackets, mental proliferations, walked 1.5 hours. Sitting meditation, sat comfortably on cushion, watched breath, noted in and out breaths which became short, equal and then disappeared. Noted the chest movements, expansion and contractions. I watched breath reappear, watching the gap between in and out breaths. The left nostril was wet, and I noted the cold watery drip till it dried up. Observed the sensation on the skin of the upper lip, which was different to the rest of the skin nearby. Felt very calm. Noted thoughts, images, pains, not distracting, which appeared and passed. Sat for 1 hour. With much gratitude for the guidance and to the organizers. May you all attain nirvana in this very life. End of the report, Swami Mahansa. Okay, so when you practice your walking and sitting, when you do, let's say, walking, after a while you feel that it becomes unsteady and you become sleepy and the sight become blurry. So those things are happening. Even the sitting or the breath, you can feel that it is becoming shorter and after a while it is disappearing. So these things, don't think only the walking is disappearing, only the breath is disappearing, but the entire world is disappearing. So that is a good sign. Entire world is being unsteady. Entire world is becoming blurry. So that is a good sign, because the practice that we are doing, our idea of the practice is to make this world unsteady, make this world blurry, make this world disappear.
That is the idea. So when you practice more and more, you feel that these things are happening, but we don't understand that the entire world is going. It's like the breath is disappearing, the walking sensations are disappearing, the breath is becoming blurry, the sensations are becoming blurry. But when you say breath, that represents the world. When you say walking sensations, that represent the world. So you can see now the world is disappearing. World is becoming blurry. So that is a good sign, because when you see this unsteady nature of the world, when you see this blurry nature of the world, you let go of it. Initially you try to hold on to it. The world is in hell. Still you want to make it better. Still you want to hold on to it. So people are saying we are coming out of a pandemic. Are we coming out of a pandemic? Maybe we are still going into a pandemic. We don't know. Maybe another version will come. Now the lambda is there. Maybe the lambda will come. So more and more versions come, and maybe we are going into a pandemic. So if you hold on to such a world, then you are going into a difficulty. You are going with anxiety. We are going with depression in your mind, because you are holding on to the world. But when you see this world disappear, when you see this world become blurry, your mind automatically let go of it, because you can't hold on to it anymore. Sometimes we try. Sometimes we try and hold on to the breath. Sometimes we try and make the walking steady again. Some people go wash their face and come back to make it steady. But again and again it is happening. Again and again you have to face it. Then, as you mentioned, you have to be ready. You have to go prepared and face this situation. When you do that, your mind is automatically little by little accepting that this world is becoming blurry. This world is disappearing. So your mind will start to let go of it. So that is a very good sign. When you let go of it, when you let go a little bit, you feel a little bit peaceful, little bit happiness inside you. When you let go of a larger portion, then you become largely happy. Lot of peace inside you. When you let go completely, you become completely peaceful. There won't be any questions within you, any problems within you, any disappointment within you. So that is the idea. So automatically it is letting go of the world. When you say breath, that's the world. When you say walking, that's the world. So this is how we let go. And when you let go, compared to that amount, you feel happy. You feel relaxed. So that's the idea. So you may continue this way and try and see how this world is disappearing. How this breath is disappearing. How this world and the breath is becoming more and more blurry. හයවන වාර්තාව ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සතිමත් ඇවිදීම කළා පය පොළවේ ස්පර්ශ වෙනකොට සිසිලසක් දැනුණා නවතින විට කයේ සිහිය පවතින බව වැටහුණා ඉඳගෙන සතිමත් වීමේදී හුස්ම රැලි 5ක් පමණ එක දිගට ගණනය කළ හැකි වුණා වාහන ශබ්ද ඇසුණා හිසේ කැක්කුමක් තියනවා එය වරින් වර දැනුණා බොහොම පිං අවසානයි ස්වාමින් වහන්සේ වාර්තාව හොඳයි. එතකොට මේ කාලයක් තිස්සේ පුරුදු කරන කෙනෙක්ද මේ කොහොමද එහෙම විස්තරයක් නැහැනේ. එහෙම විස්තරයක් ලියලා නැහැ ස්වාමින් වහන්සේ. අපිට ඉන්නවද දන්නේ මේ සභාවේ? අවසරයි ස්වාමීන් වහන්සේ. යා අලුත් කෙනෙක් සභාවේ ඉන්නවා මම දන්න විදිහට. කැමතිද දන්නේ නැහැ පොඩ්ඩක් කතා කරන්න. මේ ප්‍රශ්නය ඔප්පු එක්කෙනා කතා කරන්න කැමති නම් ඔයාගේ Zoom එකේ තියෙන raise hand option එක click කරන්න. අශ්විනීට unmute කරලා කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි කොච්චර කාලයක් වගේ ඉඳලාද මේ පුහුණුව කරන්නේ? ස්වාමීන් වහන්සේ අද තමයි මම ඉස්සෙල්ලාම මේ join උනේ. ඒ වුණාට මීට ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් ආනාපානසති කරලා පුරුද්දක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ආහා එතකොට සක්මනත් කරනවද? සක්මනත් කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි අද මල්ල පැනපු එක්කෙනෙක් අද මල්ල ගන්න පුළුවන් වුණ එක වටිනවා ඉතින් නේද? නිකන් අර නිකන් පඳුරකට වගේ විද්ද එකක් හාවෙට්ටම් වැටිලා තියෙනවා බැලුවහම.
හොඳයි. එතකොට දැන් මේ සක්මන් කරනකොට මොන වගේ දේවල්ද දැනෙන්නේ? ස්වාමීන් වහන්සේ මම සිමෙන්ති පොළවේ සක්මන් කරන්නේ මට සීතලක් වගේ පායට දැනෙනවා බර ගතියක් දැනෙනවා පායට. එතකොට මම ඇවිදගෙන යනකොට ඉදිරියට ගමන් කරන බව තේරෙනවා. ඊට පස්සේ නවතිනකොට කයට සිත යනවා. ඊට පස්සේ හැරෙනකොට ඒකත් කය ගැන අවධානයෙන්මයි හැරෙන්නේ. ඊට පස්සේ ආපසු ගමන් කරනවා. ඒ අතරතුර ස්වාමීන් වහන්සේ ශබ්ද එහෙම ඇහෙනවා. මට ඔළුවේ කැක්කුමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් විටිමිට මතුවෙනවා. නමුත් අර සක්මන්ට හොඳටම අවධානය යොමු වෙන වෙලාවට ඔළුවේ කැක්කුමට තියෙන අවධානය නැති වෙලා යනවා ස්වාමීන්. හොඳයි. එතකොට වාඩි වෙලා ඉන්නකොට ඔය වගේ නිරීක්ෂණය නැවත කියන්න බලන්න. ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නකොට මේ හුස්ම රැලි මුල් අවස්ථාවේ එකක් දෙකක් වගේ දැනුනේ. මේ ගණන් කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ දිගටම හුස්ම රැලි ගැන බලාගෙන ඉන්නකොට එක දිගට 5ක් විතර ගණන් කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට කරගෙන ගියා. මේ උඩරින් මේ හුස්ම රැලි 9ක් විතර මේ බල්ලා අපෝ එකේ ඉඳන් ගණන් කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එතකොටත් මේ සමහර එක අවස්ථාවක් දෙකක් වගේ ශබ්ද ඇහුණා. ඔළුවේ කැක්කුමක් දැනුණා. ඊට පස්සේ අපව නැතිලා ගිහලා හුස්ම රැල්ලට හිත තියාගන්න පුළුවන් වුණා. එතකොට ඒ වෙලාවේ හුස්ම දැනෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ ගන්න හුස්ම දිගට දැනෙනවා. පිට කරන හුස්ම කෙටියට දැනෙනවා. ගන්න හුස්මට වඩා පිට කරන හුස්ම උණුසුමට දැනෙනවා. හරි. අන්න ඔය ටික කිව්වා නම් අපිට අර නම්බර් ගැනින්න වැඩකුත් නැහැ. එහෙම ගනින්න උමනත් නැහැ එච්චර. ඒ වෙනුවට අර දැන් සක්මනේ හොඳ ලස්සන විස්තරයක් ප්‍රකාශ වුණා. ඒකෙදි හේතුව මං කියන්නද? මම හිතන විදිහට කලින් සක්මන කරලා තියුන්නේ නැහනේ. ඒකයි ඔකට හේතුව. එතකොට සක්මන හරියට වෙනවා. අර කලින් මොකක්ද අරන් ආපු එකක් තමයි මේ පරයන්කේට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔය ගැනිල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් ඔය සක්මන් කරා වගේ විවේකීව වාඩි වෙලා ඉන්න. ඊළඟට විවේකීව ඇවිදින්න. ඒක නැවත නැවත කරන්න. ඔය කරලා තියෙන ටික හොඳටම ප්‍රමාණවත්. නමුත් අර ප්‍රකාශ කිරීමේ තමයි ගැටලුව තියෙන්නේ. ඒතර දැන් ඔය සක්මනේ කියපු විස්තරේ තියෙනවනේ. දැන් මේකේ රෙකෝඩින් එකක් තියෙනවනේ. ඒක ඕනනම් ආපහු අහලා බලන්න. දැන් මං කියපු ඒවා නෙවෙයිනේ. මම මේ වගේ විස්තරයක් තමයි කිව්වේ සක්මනට කියලා. අන්න ඒක විමසලා බලන්න. අන්න ඒක තමයි වார்த்தාවට එන්න ඕනේ. ඊට පස්සේ ඔය වාඩි වෙලා ඉන්න එකේ වෙනස බලන්න. මම ලියලා තියුණ එකේ මේකේ අතර වෙනස මොකක්ද කියලා බලන්න. ඊට පස්සේ දැන් ඇහුවාම කිව්වනේ හුස්ම මෙහෙම දැනෙනවා කියලා. ඔලු කැක්කුම් දැනෙනවා, ශබ්ද දැනෙනවා. ඒවා කියලා. අන්න ඒ විදිහට වාඩි වෙලා ඉන්න එකේ වார்த்தාවත් අර සක්මනේ වගේ තමුන්ට දැනෙන විස්තර තොරතුරු ටික ප්‍රකාශ කරන්න. එතකොට ඔය නම්බරෙන් එච්චර ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට අන්න හුස්ම ගන්නකොට දිගට දැනෙනවා, කෙටියට දැනෙනවා, සීතලක් දැනෙනවා, උණුසුමක් දැනෙනවා කියවනම් නම්බර් බර ගානක් ඒක ඇතුලේ තියෙනවා. ඒක නිසා ඔය ලැබිලා තියෙන අදහස හොඳටම ප්‍රමාණවත්. නමුත් අර ප්‍රකාශ කිරීමේ ගැටලුව සහ මේකට පැය ගානක් යොදවන්න ඕනේ. එතකොට මම කාරණා දෙකක් මතක් කරන. එකක් තමයි ලියනකොට ලියන විදිහ පිළිබඳ අවධානයක් ඇති කරගන්න. මේ අපේ කතා බහට ඔන්න නැවතත් සවන් දෙන්න පුළුවන්නේ. ඒකෙන් දෙවනි දේ තමයි දැන් ඊට පස්සේ ඔය කරන වැඩේ පැය ගණනාවක් වැඩිපුර කරන්න ඕනේ. ඒ සඳහා මේ දවස් 5ක් වෙන් වෙලා තියෙනවා. ඊට පස්සේ නැවත උනන්දුවක් තියෙන කෙනෙක්ට කරන්නත් පුළුවන්. ඒ විදිහට වැඩි පැය ගාණක් යෙදෙන්න ඕනේ. එතකොට තව සතියක් දෙකක් තුනක් යනකොට අපිට මේ විදිහට අලුත් කියලා අල්ලන්න හම්බ වෙන්නේත් නැහැ. මේ ගොඩේ එකෙක් බවට නිකම්ම ඉබේම පත් වෙනවා. කතා කරනකොට එහෙම වෙනසක් හොයන්න වෙන්නේ නැහැ. ඒකින්ද අන්නේ වෙනස්කම් දෙක පිළිබඳ අවධානයක් දෙන්න කැමතියි මම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමින් වහන්සේ අපි වාචිකව කාගෙන් හරි ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර දෙනවා ස්වාමින් වහන්සේ. එහෙම ඒවා තියනවද? දැන් නෑ ස්වාමින් වහන්සේ අහලම බලන්න ඕන. ආලා බලමුකෝ එහෙනම් බලන්න. හොඳයි ස්වාමින් වහන්සේ. ඔයගලන්ට කාට හරි වාචිකව ඔයගලගේ කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා දැන්. දැන් ඔයගලන්ට ලැබුණ පිළිතුරු වල තව විස්තර මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒගොල්ලන්ටත් පුළුවන් වාචිකව ස්වාමින් වහන්සේගෙන් දැන් අහන්න. එහෙම තියෙන අය ඔයගලගේ Zoom අතෝස වල අපිට ඒ බව සයින්ටෝහන් කරන්න. දුමින්ද්‍රට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. අපිට පොඩි ප්‍රශ්නයක් ආව ස්වාමින් වහන්සේ. දැන්
සතිමත් සක්මන විනාඩි 45ක් විතර සක්මන් කළා ස්වාමින් වහන්සේ. එතකොට ඒ පය කකුල ඔසවලා තියෙන ආකාරය සහ ඒ පයට දැනෙන තනකොළ වල තෙත ගතිය, සිනිඳු බව, රළු බව සමහර තැන්වල හොඳට දැනුණා. ඒක කරගෙන යද්දී ස්වාමින් වහන්සේ අන්තිම වගේ වෙද්දී පොඩ්ඩක් අර නිදිමත ගතියක් සහ මේ නිකන් කැරකෙවිලි ගතියක් වගේ ආවා. විනාඩි 45කින් පස්සේ ස්වාමින් වහන්සේ ඒක නවත්තලා ඊට පස්සේ පරයන්ක භාවනාවට වාඩි වුණාම ඊටමත් තදින් නිදිමතක් දැනුණා. මේ ඒ කියන්නේ වෙනදා මේ මෙච්චර දීර්ඝ කාලයක් කරන්නේ නැහැ ස්වාමින් වහන්සේ. මම විනාඩි 10ක් 15ක් වගේ ඒ දැන් සති දෙකක් විතර වෙනවා මේ ආරම්භ කරලා. මේ ඉතින් එතකොට අර නිදිමත නිසා මට අර සතිමත් ඉඳ ගැනීම සහ ඒ පරයන්ක භාවනාව එක කරගන්න හරියට බැරි වුණා. ගොඩක්ම නිදිමත ගතිය වගේ ආවා. ඒකට උපදේශයක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං තෙරුවන් සරණයි. හොඳයි. එතකොට අර සක්මණෙන් අයින් වුණා කිව්වෙත් නිදිමත කරකැවීම හින්දාද? ඔව් ස්වාමීන් වහන්සේ අර විනාඩි 45ක් වගේ ගියපු නිසා මට හිතුණා දැන් පරයන්ක භාවනාව කරන්න සුදුසුයි කියලා. අර ඒක හිත ගොඩක් එකඟ වෙන දේවල් වලට හිත යොමු වුණේ නැහැ. හිත කොන්සන්ට්‍රේට් කරගන්න පුළුවන් වුණා. මට හිතුණා දැන් ඊට පස්සේ දැන් වෙලාව පැයine දීලා තියෙන්නේ ඊළඟ එකට යන්න කියලා. නමුත් දිගටම සතිමත් සක්මන කළා නම් තවත් කරන්න තිබුණා ස්වාමීන් වහන්සේ. ඒකෙදි නෙමෙයි වාඩි වුණාට පස්සේ ඔය නිදිමතයි කරකෙවිල්ල ඇවිල්ලා තියෙන්නේ. එහෙමද? ඔව් වාඩි වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අර අග වෙද්දී ගොඩාක් කරකෙවිල්ලක් නෙවෙයි. ගොඩාක්ම නිකන් නිදිමත ගතියක් ඇවිදිද්දි නිදිමත එනවද කියලා හිතෙන තරමට පොඩ්ඩක් ආවා. ඊට පස්සේ වාඩි වුණාම මේ නමුත් සතිමත් සක්මන දිගටම කරගෙන යන්න තිබුණා. වාඩි වුණාට පස්සේ තමයි ඒ නිදිමත ගතිය වගේ ආවේ. ඒ කියන්නේ අර හිත ගොඩාක් එක තැනක වගේ තියෙන ගතියක් දැනුණා සම්මානසේ. හොඳයි. එතකොට දැන් ඔය නිදිමත කරකෙවිලි ඊට පස්සේ අර කලින් එක්කෙනා ඔලු කැක්කුමක් ගැනත් කිව්වේ. ඔය ඔක්කොම මේ හොඳ සලකුණු. අයින් කරන්න සුදුසු දේවල් නෙමෙයි. ඒ වෙනුවට ඒ එන එකේ පණිවිඩයක් තියෙනවා ඇත්තටම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය වගේ දේවල් වලට කියන්නේ මට ඇවිදිනකොට, සක්මන් කරනකොට නිදිමතක් ආවනම් කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ සක්මන් කරලා තියෙනවා මේ අපි කියන එකක් විතරක් නෙමෙයි. එතකොට අන්න සක්මනේම මේ නිදිමත ඉවර කළා මිසක් මම මගේ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ කියනවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොට නිදිමතක් ආවනම්, බයක් ආවනම්, නැත්තම් කැරකෙවිල්ලක් ආවනම් ඒ කැරකෙවිල්ල ඉවර වෙලා ඒක ඉවර වෙලා යනකම් නිදිමත ඉවර වෙලා යනකම් මම ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ කියනවා. ඔන්න ඕක තමයි දෙන උපදේශ. එතකොට යම් යම් ඉරියව්වක ඔය වගේ දෙයක් ආවද ඒ ඉරියව්ව දිගටම පවත්වනවා. අරක ඉවර වෙනකම්. අපේ කට්ටිය එහෙම නෙවෙයිනේ ගිහිල්ලා මූණ හොදගෙන එනවා. ආපහු නිදිමතද කියලා බලනවා. මෙන්න ආපහු විනාඩි 5ක් යනකොට නිදිමතක් එනවා. මේ විදියට නිදිමතක් එන්න පුළුවන්ද කියලා බලනවා. ඊට පස්සේ අර මුගලන් හාමුදුරුවන්ට දීපු විදියට කම්මුල් වලට ගාලා කන් ඇදලා බලනවා. නමුත් නැවත වාඩි වුණාද නැවත නිදිමතයි. ඒතර ඔය නිදිමතක්ද කියන පරීක්ෂණය තමයි ඔතෙන්දී තියෙන්නේ. මොකද මේ ඔය නිදිමතකටත් වැඩිය නිකන් මතියක් වගේ එකක් එන්නේ. මතක් වගේ එකක් එන්නේ. ඒක හොඳ මේ වැඩේට බැසගත්තා කියන සලකුණක්. එතකොට ඔය නිකන් නිින්ද නෙමෙයි ඔය එන්නේ. ඕක හොඳට තේරෙනවා. මේ එළියට ගියපු ගමන් ඕකෙන් කැඩුන ගමන් නිදිමතක් නැහැ. ආපහු පැබාගෙකින් හරි ඇවිල්ලා වාඩි වුණොත් විනාඩි 5න් ආපහු නිදිමත. ඉතින් ඒකින්ද ඔය නිදිමත හරි කැරකෙවිල්ල හරි ඔලුව කැක්කුම් හරි මොනවා හරි කමක් නැහැ. අපි හිතමුකෝ සක්මනේ ආවා කියලා. අනේ සක්මනේ මේක ඉවර කරන්න උත්සාහ කරන්න. ඒක හරහා යාමක් මේ කියන්නේ. ඒතකොට ඒකෙන් පලා යාමක් නෙමෙයි. ඒකත් එක්ක ඉඳලා සක්මනේ ගිහිල්ලා වැටිලා හරි කමක් නැහැ. මේක ඉවර වෙන්නේ කොයිලා හරි. අනේ ඉවර වෙනකන් ඉන්න. වාඩි වෙලා ඉන්නකොට ආවනම් වාඩි වෙලා ඉන්නකොට ඒක එතන ඒ ඉරියව්ව ඉවර කරලා යන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් සමහර විට අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඒතකොට කියනවා අර බයිසන් ගවයා කුණාටුවක් එනකොට මේ කුණාටුවෙන් පලා යන්නේ නෑලු. ඒ වෙනුවට මොකද කරන්නේ? මූ මේ කුණාටුවේ දිහාවට යනවලු. කුණාටුවේ කේන්ද්‍රය දිහාවට යනවලු. එතකොට ගිහිල්ලා මූ කුණාටුව හරහා ගිහිල්ලා අනිත් පැත්තෙන් එළියට එනවලු. එතකොට අර කුණාටුව වටේ යන කට්ටිය කවදාවත් ගිහිල්ලා ඉවර වෙන්නේ නැති ගමනක් අර සතා සමහර විට පැය ගණනාවක් ඇතුළත ගමන් කරනවා. ඉතින් ඒ පාර අපිට පෙන්නලා දීලා තියෙනවා. අර විදියට
මොනවා හරි ඉරියව්වක දෙයක් ආවනම් ඒ ඉරියව්වේ මේක හවර කරලා යන්න කියලා තියෙනවා. ඉතින් ඒ උපදේශ ඔළුවේ දරාගෙන බලන්න මේ නිදිමත එනවා නම් නිදිමත මට මේ ඉරියව්ව වෙනස් කරන්න ඉවර කරගන්න පුළුවන්ද? ඇවිදිනකොට. එහෙනම් වාඩි වෙලා ඉන්නකොට එනවා නම් ඒකෙදි ඉවර කරලා යන්න පුළුවන්ද? ටික ටික උත්සාහ කරොත් දවසක තේරෙයි නිදිමත නැති වෙලා යනකම් මම අද දවසේ ඉඳියා කියන එක අඳුර ගන්න පුළුවන්. අන්න ඒ උත්සාහය තමයි දරන්න ඕනේ. ඊට පස්සේ නිදිමත නැති වෙලා වෙනවනේ. ඒ වෙලාවේදී බලන්න වාඩි වෙලා ඉන්නකොට මොනවද දැන් හුස්ම දැනෙනවා. හුස්ම දැනෙන්නේ කොහොමද? මෙන්න දිගට දැනෙනවා, කැටිට දැනෙනවා, සීතලයි උණුසුම හරි මොනවා හරි තමුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න. නිදිමත නැති වෙලාවට පුළුවන් ඒක කරන්න. ඊට පස්සේ ඇවිදිනකොටත් ඒ වගේ නිරීක්ෂණයක් තියෙනවා නිදිමත නැති වෙලාවට. ආපහු නිදිමත එන්න පුළුවන්. ඒ වෙලාවට ඉතින් කැරකෙවිලා නිදිමත වෙලා ඔහේ නිකන් පා වෙනවා ගද්දේ වගේ ඔහේ යනවා වගේ ඉන්නවා. ඒක කමක් නැහැ. ඒක මේ කරන වැඩේ කොටසක්. ඒතකොට ඔතන වචන ප්‍රකාශ වුණා මේක මම අසාර්ථක වුණා ඒ හින්දා කියලා වගේ නෑ. සාර්ථක වෙලා තියෙන මේ වැඩේ හරි ගිහිල්ලා තියෙන්නේ. හරි ගිහිල්ලා තමයි ওই විදිහට දේවල් එන්නේ. ඒතකොට ආපු දේ එතන ඉවර කරලා යන්න අඳුරගත්තා නම් අපිට උනාටුව හරහා යන්න පහසු වෙයි මම හිතන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව කාට හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමඨාන් ඔයගොල්ලන්ගේ සතිමත් වීම සම්බන්ධව දැන් ඔයගොල්ලන්ගේ අත උස්සලා අපිට ඒක සනිටුහන් කරන්න ඔයගොල්ලන්ට තියෙන බව බන්දුට අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. බන්දු අබේනාරණට ස්වාමීනි තෙරුවන් සරණයි. ඇහෙනවද? ඇහෙනවා කියන්න. මම මේ සිඩ්නි වලින් ස්වාමීන් වහන්සේ මම මීට ඉස්සෙල්ලා කතා කළා. මම පැයක් ඇවිද්දා walking meditation. අද වෙනදට වැඩිය හුඟක් හොඳයි කියලා මට හිතුණා. හේතුව ඉක්මනට අඩි වලට හිත යොමු කරන්න පුළුවන් වුණා. ඒ ගමන් මං හිතුවා කොහෙන්ද අඩිය වදින්නේ ඉස්සෙල්ලම ඉස්සරහට එන අඩිය විලුඹ බෝල් toes ඕඩේ එක and කකුල් දෙකේම ඊට පස්සේ මං හිතුවා මට මොනවද දැනෙන්නේ. ඒකට මං එළියේ ඩ්‍රයිව් එකේ කලේ ඒක කොන්ක්‍රීට් හැබැයි වෝන් අවුට්. ඉතින් ඒකේ සර්ෆස් එක තැන එක විදියයි. ඉතින් මට දැනෙනවා ඒ සමහර තැන්වල ටිකක් රිදෙනවා. අඩිය තිබ්බම ඉස්සෙල්ලම විලුඹට ඊළඟට මේ බෝල් එකට ඒ විදියට සමහර තැන් හුඟක් සිසිල් නෙවෙයි. සමහර තැන් අනික් තැන් වලට වැඩිය ටිකක් සිසිල්. අනික් තැන් little bit warm. ඒ වගේ දැනෙනවා. ඉතින් කොහොම දිගට යන අතර මම මේ කකුල් දෙකේ ස්විං වෙන හැටි බැලුවා ටිකක්. පස්සේ ඉඳලා ඉස්සරහට ඇවිල්ලා ඊළඟට අඩිය බිම තියෙන විදිය එතකොට මට දැනෙන්න පටන් ගත්තා මේක කකුල් දෙකේ පහළ දණහිසෙන් පහළ කොටස් නිකන් බර වෙනවා වගේ ගතිය. හරියට මේ සෑන්ඩ් බෑග්ස් එල්ලලා වගේ ඒ වගේ එකක්. හැබැයි මේක අඩියට දැනෙන්නේ නැහැ. අඩියට වේට් එකක් විදියට දැනෙන්නේ නැහැ ඒක. මේ දණහිසේ ඉඳලා ඇන්කල්ස් වලට විතරක් වගේ දැනෙන්නේ. ඉතින් ඕක කරගෙන ගියා. ඊට පස්සේ ආයි අඩිය වලට ගිහිල්ලා දැන් ඉස්සරහා වෙනුන වෙනුවට මම හිතුවම පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න ඕන කියලා. ඉතින් අඩිය පස්ස තියෙනකොට ඒ ටික විතරක් ගැන කන්සන්ට්‍රේට් කරන්න පටන් ගත්තා අඩි දෙකේම. ඒ විදිහට ගේට ගියාම මට තේරුණා දැන් ඉස්සරහට වැඩිය පස්සට කරනකොට වෙනසයි. හැබැයි වේදනාව දැනෙන්නේ අර ඉස්සරහා අඩිය තියෙනකොට තමයි වැඩිය කියලා. ඔය විදිහට පැයක් දෙකින් දෙකට සක්මන කළා. ඊට පස්සේ ඉතින්
ඔය අතර ඩිස්ටර්බන්සස් එනවා පාරේ යන vehicles සමහරට සත්‍යම හැබැයි භාවනාවටම ආවා. ඊට පස්සේ ගිහින් පටන් ගත්තා ඉස්සෙල්ලා බුදු වැඳලා ඊළඟට බුදු ගුණ ටිකක් සිහි කරලා ඉතින් හුඟක්ම සැහැල්ලු වෙන්නේ නැහැ මගේ උස්ම. හැබැයි ඒක හොඳට දැනෙන්නේ නැහැ නායට. මම ඔබ අපිට ඇහෙන්නේ නැතු යනවා මන් දන්නේ ප්‍රියංකා නෝනට ඇහෙනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ නැතුව ගියා. බන්දු මහත්තයාව ඇහෙන්නේ නැහැ දැන් අපිට. දැන් ඇහෙනවද ස්වාමීනි? දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා බන්දු මහත්මයා කියන්න වාර්තාව. මම එහෙනම් ලියලා එවන්නම්. හොඳයි නැවත ඇසෙන්නේ නැතුව ගියා. යන්නම් නෙවෙයි හෙට යන්නම්. ඕකේ මම ඔය එක තමයි. ඔව් දැන් මේ ලියලවන්න මම ලොක් කරනවා. හොඳයි එහෙනම් බන්දු මහත්මයා ලියලා ඊමේල් එකට එවන්න ඔබතුමාගේ වාර්තාව. හොඳයි එතකොට හෙට එහෙනම් ලියලා එවන්න කියමු. ඇවුන ටික ගැන කිව්වොත් ඒක දැන් ඔය කරන විදිහ ගැටලුවක් නෑ. මට මේ වාඩි වෙලා ඉන්න එක කොටස නම් ඇහුනේම නැති තරම්. නමුත් අර විදියට ඇවිදින ටික පිළිබඳ විස්තරය ඇහුණා. එතකොට ඒකේ මේ ඔය කරලා තියෙන විදිහ ගැටලුවක් නෑ. එක එක විදියට අපිට නිරීක්ෂණ කරන්න පුළුවන්. කොහොමද අර එහෙමද මෙහෙමද කියලා බලන්න පුළුවන්. ඒක හොඳයි. ඒ බලනකොට නොයෙකුත් දේවල් මතුවලා එනවා. ඉතින් ඔය ඇඟ තුලින් විවිධ ධාතු ස්වභාව වගේ මතුවලා 아무තු බරක්, දනිස් නිකන් බර වෙලා වගේ, ඇඟ බර වෙලා වගේ, ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ. ඒ නිරීක්ෂණය ප්‍රශ්නයක් වෙලා නෑ. ඔය කරලා තියෙන විදිය හොඳයි. නමුත් ඕක නැවත නැවත කරන්න ඕනේ. ඒ නැවත නැවත කරනකොට ඕක යම් කිසි විදියක හුරුවක්, පුහුණුවක් අපි තුල මතුවලා එනවා. දැන් නිකන් අපි නිකන් මේක නිකන් තාම නිකන් මේ හුරු කරගන්න, තාම නිකන් උත්සාහ කරන, තාම නිකන් පුරුදු වෙන පැත්තකට තමයි ඔය කියවෙන්නේ තාම කතාව. මේකේ දැන් මේ ශිල්පේ තව ටිකක් දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අර නිකන් මම හැමදාම කියන එක තමයි වතුරට බහැලා ඉස්සෙල්ලා පීනන්න කලින් නිකන් ඔළුවේ වතුරේ බහැලා ඉන්න ඉගෙන ගන්න එපා. නැත්තම් දනිස්ස ගන්නට වතුර තියෙන එකෙත් ගිලිලා මැරෙනවා නුපුරුදු කට්ටිය, බය වෙන කට්ටිය. ඉතින් වතුරට බහැලා ඉන්නවා දවස් දෙකක්. ඊට පස්සේ බලනවා හුස්මක් ගත්තාම තප්පර 20ක් 30ක් ඉන්න පුළුවන්. එතකොට ඔළුවේ යට යොබාගෙන ඉන්න පුළුවන් ද හුස්මක් අරගෙන යටට ගිහිල්ලා තප්පර 30ක් කියලා එහෙම බලනවා. එහෙමත් බෑ මුලින් නහයිර වෙනවා. අරහෙ යන වතුර මෙහෙ යන වතුර එහෙම. ඊට පස්සේ ඔන්න දැන් හුස්මක් අරගෙන වතුරේ යට ඔළුව ඔබාගෙන ඉඳලා පුරුදු වෙනවා. අන්න දෙවෙනි පියවර. ඊට පස්සේ අන්තං ඔන්න වතුරේ පා වෙන්න පුළුවන්. මේක ඇඟ දණ්ඩි කරේ නැත්තම් නිකන් ඉබේ ඔය ඇඟ වතුරේ පා වෙනවා කියන එක අඳුන ගන්නවා. ඒක නෙමෙයි මලහම පා වෙන්නේ. දැඩි කරන ගතිය නැති වෙලා යනවනේ. එතකොට පා වෙනවා අපව වතුරේ. ඇඟ සහල්ලු කරලා විවේකයෙන් මට පා වෙන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ඉතින් පීනන්න ඉගෙන ගන්න වෙන්නේ. ඒ වගේ මේ වැඩෙත් බලන්න ටික වැඩි වැඩියෙන් පැය ගාණක් කියදෙනකොට ඔන්න ඔය කියන කතාව අපිට තේරෙනවා. දැන් ටිකක් වතුරේ යට ඇබිලා ඉන්න පුළුවන් ගතියක්. ඔන්න දැන් ඇඟ සැහැල්ලු කරලා නිකන් විවේකීව පා වෙන්න පුළුවන් ගතියක් තේරෙනවා කියලා අන්න කතාවෙන්ම අහන්න පුළුවන්. ඒක නිසා නැවත නැවත වැඩි පැය ගාණක් කියදෙන්න. ඇහුණ ටිකට අනුව නම් කරලා තියෙන විදිහේ ගැටලුවක් මට පේන්නේ නැහැ. ඒකින්ද පැය ගාණ වැඩි කරලා අලුත් වාර්තාවක් හෙට එහෙනම් ලියලා එවන්න කියලා අපි ඉදිරියට යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව අවස්ථාවක් බලනවද ස්වාමීන් වහන්සේ කොහොමද? නෑනේ වෙන කවුරුත් නෑනේ. අපි ඉවර කරමු එහෙනම්. ඔව්. එහෙනම් ස්වාමීන් වහන්සේ කමඨහන් සාකච්ඡාව මෙතනින් අවසන් කරමුනේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.